අප අදත් ඔබ වූ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීම සඳහා මුණ ගැසීමටයි සූදානම. ඔබේ දැනුවත් වීම සඳහා කල් ඇතිව තවත් දෙයක් මතක් කරලා ඉන්න කැමතියි. ඉරිදා උදෑසන 6 සිට 8 දක්වා ඔබට සිරස FM නාලිකාවට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ගුවන්විදුලියට පන්සිල් මළුව තුල දසවස්තුක සම්මාදිට්ඨිය තුල අපි හිර වී ඉන්න ආකාරයේ ඉන්හාට මාර්ගයකට අපි ආයතු ආකාරය පැහැදිලි කරන සාකච්ඡාවකදී ඉන්නවා මම පැය දෙකක කාලයක් ඔබට අසන්න පුළුවනි. අනතුරු 8 සිට 9 දක්වා රංගී ශ්‍රී ලංකා ගුවන්විදුලි ධර්ම දේශනාවට සවන් දෙන්නත් පුළුවනි 105.7 ඔස්සේ. සවස 4 සිට 5 දක්වා බෞද්ධ නාලිකාවේ රූපවාහිනී නාලිකාවේ ධර්ම දේශනාවකට සජීවී දේශනාවකට සවන් දෙන්නත් පුළුවනි. ඊට අමතරව ප්‍රඥා නාලිකාවේ තියෙන වැඩසටහන් ඔබට දැනගන්න පුළුවන් කාලසටහන මගින්. මේ කරුණ ඔබේ දැනුම් දිය යුතු අයට දැනුම් දීම සඳහායි මතක් කළේ. අප වෙත යොමු කර තිබෙනා වූ ප්‍රශ්න කිපයක් ගැන අවධානය යොමු කරන්නයි මේ සූදානම් වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ත්‍රිපිටකයේ තිබුණා වුණත් අප ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදන්නා දෙයක් ඒ එහෙමයි අන් සියල්ල වැරදි කියා මතයක සිටීම දිට්ඨියක් නේද? එවැනි සිදුවීම් විස්තර කිරීමේදී මේ මෙසේ විය හැකි නොසෙනම් මෙසේද විය හැකි වැනි මධ්‍යස්ථ මතයක් දැරීම නේද සුදුසු? මට මේක හිතුනේ මම දැක්ක කට්ටියක් බුදුන්ගේ සිත දෙවියන්ට දකින්න පුළුවන්ද බැයිද කියලා වාද කරනවා. සමහරු ඊට පක්ෂවත් සමහරු විපක්ෂවත් ත්‍රිපිටක සූත්‍ර පෙන්නනවා. අපට අතීත දේවල් දැකීමේ නුවණ නැති බැවින් අපට ත්‍රිපිටක බුද්ධ දේශනාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නට පුළුවන් නිවන පමණයි කියලා මට හිතෙන්නේ. ප්‍රත්‍යක්ෂ නිවන් මාර්ග හැර ත්‍රිපිටකයේ තිබෙන අනෙකුත් දේ ඒ එහෙමයි වෙන ආකාරයකින් නිවන හැකි කියලා මතයක සිටීම දිට්ඨියක් වෙනවා නේද? මේකට හොඳ බණක් තියෙනවා කියන්න. ත්‍රිපිටකයේ තියෙනවා සතර මහා උපදේශ කියලා සූත්‍රයක්. ඒකේ තියෙන්නේ මහා උපදේශ 4ක්. මේක වෙනත් වශයෙන් කිව්වොත් එහෙම පළවෙනි එකට කියනවා බුද්ධ උපදේශ. දෙවෙනි එකට කියනවා සංඝෝපදේශ. තුන්වෙනි එකට කියනවා සම්බහුලත්වයේ උපදේශ. හතරවෙනි එකට කියනවා ඒකත්වයේ උපදේශ කියලා. ඒක තේරුම වර්තමානයේට උනත් මේක වළංගුයි. එදා කාලෙට ගලපෙන්න කියලා තියෙන්නේ යමෙක් කියන්න පුළුවන් බුදුන්ගෙන් ඇහුවයි කියලා. මම මේක බුදුන්ගෙන් ඇහුවා මේකම තමයි ධර්ම විනය කියලා කියන්න පුළුවන්. මම ඇහුවේ මේක දැන් සංඝ උපදේශ කියන එකේ තේරුම සංඝ කියන්නේ විතර සෝවාන් සිර රහත් දක්වා ඉන්න අයට. ඒකයි සංඝත්තේ උපදේශ කියන්නේ. සංඝ ස්ත්‍රයන් වහන්සේලාගෙන් මම මේක ඇහුවේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ වගේම සම්බහුලත්වයේ උපදේශ කියන්නේ සංඝ නොවන මාර්ගඵලලාභී නොවන බහුසෘත තෙරුන් වහන්සේලාට. ඒ උන්වහන්සේලා සමූහයකකින් තමයි මම මේක ඇහුවේ කියලා කියන්න පුළුවන්. එහෙම එක තෙරුන් වහන්සේගෙනකින් තමයි මම මේක ඇහුවේ කියලා කියන්න පුළුවන්. මේකයි ධර්මය, මේකයි විනය, මේකයි සත්‍ය ශාසනය කියලා කෙනෙක් කියන්න පුළුවන්. අපට බුදුන් වහන්සේ වදාරනවා එහෙම කිව්වයි කියලා පිළිගන්නේත් නැතිව ප්‍රතික්ෂේප කරන්නේත් නැතිව. මේක ධර්මයට විනයට සාතු ශාසනයට ගලපලා බලන්න කියලා. ගැලපෙනවා නම් ඒක බුද්ධ වචනයයි නැත්නම් ඔවුන්ට වැරදිලා අහක දාන්න කියලා තියෙනවා. පජහත. නමුත් මේ සමාජයේ මේ ධර්මයට විනයට මේ සාතු ශාසනයට ගැලපෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව දන්නේ නැහැ. ධර්මයේ කියන එකෙන් පෙන්වන්නේ ඒ උගන්වන කාරණෙන් දුක හේතුව නැතිව තැන මාර්ගය පිළිබඳ වෙනවා. අද එහෙනම් ගැලපෙනවා. එහෙම නැත්නම් මේ උගන්වපු ධර්ම කරුණෙන් රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය වෙනවද? එහෙනම් බුදුන් වහන්සේ වදාළ දෙයක්. එහෙම නැත්නම් අපි පාඩම් කරගත්ත ආත්මදේ පටිච්චසම්පාදය වෙනකොට ස්කන්ධ පංචකය තුළ සිදුවෙනා වූ පටිච්චසම්පාදයට මේක ගැලපෙනවද? එහෙම ගැලපෙනවා නම් පමණක් පිළිගන්න නැත්නම් පිළිගන්න එපයි කියලායි තියෙන්නේ. ඒ නිසා ත්‍රිපිටකයේ තිබුණු පවණෙන් කියලා පිළිගන්න කියලා නෑ මහා පිටක සම්පදානේන. සම්ප්‍රදාය කරනවා පිළිගන්න එපයි. ඒක මෙන්න මේ කියපු මේ තුන මහා උපදේශනා වුණත් පිළිගන්න ඕන ධර්මයට විනයට සත්‍ය ශාසනයට ගැලපෙනවා.
අනිත් මේ අපට අවශ්‍ය නැති කාරණා පිළිබඳව සමාජයේ විවාද වෙන එකට මේ සඳහන් කරන කෙනා පරිදිම මේක දිට්ඨියක් ආපහු. තමන් දිට්ඨියකට මැදි වෙලා අනවශ්‍ය කරුණක් සඳහා වාද කරනවා. බුදුන් වහන්සේ වදාරන්නේ එදත් අදත් ඉදිරියටත් මම දුකත් හේතුවත් නැති උතනත් මාර්ගයක් දේශනා කරමි. ඒ නිසා අපි අපේ ගැළවීම සඳහා ධර්ම යොදා ගන්න කියන එක පිළිබඳව වැඩිපුර හොයලා බලන්න. අනවශ්‍ය කාරණා ආරම් වාද විවාද කර ගැනීම තුළ තවදුරටත් ඒ වාද විවාද වල තිබෙන්නේ මමත් වෙයි. මේ කරුණ පැහැදිලි කිරීම මට කිසිවෙක් සමග වාදයක් නැත්තේ ඒකනේ. පිළිගත්තොත් හොඳයි ඒගොල්ලන්ට පිළි නොගත්තා කියලා මට ගැටලුවක් නැහැ. වාද කරලා දිනන්න මට කිසිම ඕනකමක් නැහැ සම්බන්ධයෙන්. මම හොයානේ යන ගමන් වල තේරෙන දේවල් කියනවා. වැරදි නම් මගේ වැරද්දක්, හරි නම් බුදුන් වහන්සේගේ. එහෙමනේ මම ඒකට කියලා තියෙන්නේ. තවදුරටත් අපි ඒවා පැහැදිලි කරනවා. නිසා මේ ඉදිරිපත් කරපු අදහසට පිළිතුර එහෙමයි තියෙන්නේ. අපට ස්වාධීනවක් දීලා තියෙනවා. නිසා කවුරුත් කිව්වා කියලා නෙමෙයිනේ. බුදුන් වදාලා කියලා මම මේක බුදුන්ගෙන් ඇහුවේ කියලා කිව්වත් පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ධර්මයට විනයට සත්‍ය ශාසනයට ගැලපෙනවද බලන්න කියනවා. ධර්මයේ anu චතුස්සත්‍යයි, විනය anu රාග විනය දේශමෝහ විනයයි, සත්‍ය ශාසනය anu පටිච්චසම්පාදයයි. එහෙනම් පටිච්චසම්පාදයේ අනුලෝමය සහ නිරෝධය එකේ පැහැදිලි වෙනවද? බැලුවම මේ තුන දැනගෙන ඉන්න ඕන ධර්මයේ දැනගන්න ඉස්සර වෙලා. චතුස්සත්‍ය හෝ රාග විනය දේශ විනය හෝ පටිච්චසම්පාදේ නෝ. නිසා මේ වගේ කාරණා සමාජයේ පවතිනවා. මීට වඩා පරස වචනින් දැනගන්න වාද විවාදයක් දැකලා තියෙනවා අපි. ඒ නිසා මම නොසලකා හරින්නලා ඉතින් අපි අපේ වැඩක් බලාගෙන කියලා තමයි කියන්න තියෙන්නේ. අපි ඊළඟට මේ ප්‍රශ්න වලට යමු. මම හිතනවා ඊට හොඳ කරුණු ටිකක් තියෙනවා මට පැහැදිලි කරන්න කියලා. සුමිත් හේවගේ මහතා මෙහෙම අහනවා. දුක්ඛය කියන්නේ පංච උපාදානස්කන්ධයටද නැත්නම් පංච උපාදානස්කන්ධ නිසා දුක හට ගන්නවද? ඔව් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. උපාදානය කිරීමෙන් දුක හට ගන්නවා. උපාදානෙන් මිදීමෙන් දුක නැති වෙන්නේ. සංසාරයේ පවතුල පිනතුල ධානය තුල උපාදානයේ ගමනක්. අපාය දිවි ලෝක බ්‍රහ්ම ලෝක. නිර්වාණය උපාදානෙන් මිදීමේ ගමනක්. මිදීම තුළ සිදුවෙන දෙයක්. ඒ නිසා තේරුම් ගන්න ඕන දුක් ගෙනත් දෙන්නේ ලෝකේ නෙමෙයි. ලෝකේ නෙමෙයි දුක් තියෙන්නේ. පංච උපාදානස්කන්ධය කියන එක අපි හදාගන්නේ පංචස්කන්ධේ වරදා ගැනීමෙන්. වරදවා ගැනීමෙන්. අනතුරු ඒ මනුස්සයා දුක් විඳින්න ඕනේ. ඒ දුක කියන්නේ අපි කතා කරන බඩගින්න හරි විපාස හරි නෙමෙයි. ඔය මානසික දුක කියලා පෙන්නන්නේ. රාග දේශ මොහ ගිනි වලින් දැවෙනවා කියන්නේ. ඒක තමයි. ඒ නිසා ඒ ගිනි ඔක්කොම අයින් කරගන්න පුළුවන් උපාදානෙන් මිදෙන බුදුන් වහන්සේ වදාළ උපාදානෙන් මිදීම සඳහා අනිත්‍ය කියන එක භාවිතා කරන්න පුළුවන් නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය හදාගත්තාම දුක් වෙනවා. දුක් හට ගන්නවා. පංච උපාදානස්කන්ධය අපි උපතින් ගේන්නේ නැහැ. අපි විසින් හදා ගන්නවා. ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක් තියෙනවා කියන්නේ ඒක නේ. අර ඇලෙන කරුණු කියන එකේ තේරුම උපාදාන වෙනවා කියන එකයි. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර යන තැන් තුන් ආකාරය පංච උපාදානස්කන්ධයෝද කර්ම හා සංකාර අතර වෙනසක් පවතිනවාද? ඔව් ඇත්තටම පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර කියලා කියන්නේ තුන් ආකාරයක පංච උපාදානස්කන්ධ තමයි. පව උපාදානය කර ගැනීමෙන් අපුඤ්ඤාභි සංකාරය, පින උපාදානය කර ගැනීමෙන් පුඤ්ඤාභි සංකාරය, ලෞකික ධ්‍යාන උපාදාන කර ගැනීමෙන් අනිජ්ජාභි සංකාරය. අபிසංකාර කියන්නේ පව විපාකේ අනාගත ඵලය, පින් විපාකේ අනාගත ඵලය, ධ්‍යාන විපාකේ අනාගත ඵලය වලින් සතර හැදෙන හැටි. ඒක පංච උපාදානස්කන්ධේම ආකාර තුනක් තමයි. ඒ කියන්නේ පව දුකින් මිදිලත් නැහැ, පින දුකින් මිදිලත් නැහැ, ලෞකික ධ්‍යාන දුකින් මිදිලත් නැහැ. පව දුකමයි, පින දුක සැප දෙක, ධ්‍යානයේ දුකින් ඈත් වෙලා. යලි එන්න පුළුවන්. කර්මය හා සංකාර අතර වෙනසක් පවතිනවාද? රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධය තමයි චේතනා කියලා කියන්නේ. චේතනාව කර්මයනේ. එතකොට ඒ අபிසංකාරය කියන්නේ කර්ම තමයි. එතකොට ඒ සංකාර ස්කන්ධය උපාදාන කර ගැනීමෙන් තමයි මේ අනාගත ඵලයට හේතු උපද වෙන්නේ. ඒ නිසා ඒ සංඛාරම තමයි සංඛාර ස්කන්ධය තුළ තුන් ආකාරයක් තමයි පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිජ්ජාභි කියන්නේ. උපාදානස්කන්ධ බවට පත් වෙන එක. චාලිස් විකුණායක මහතා මෙහෙම අහනවා. අභිධර්ම පිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා කෙලසුන් නැසූ බුදුපසේ බුදු මහරහත් උතුමන්ටත් කාය වචී මනෝ සංකාර පවතින බව. ඒත් අපට උගන්වනවා සංඛාර නිරෝධය කළ යුතු බව. මේ නිරෝධය කළ යුත්තේ සංඛාර කාය වචී මනෝ සංකාර තුනද නැත්නම් අபிසංකාරද? බොහෝ දෙනෙකු වරදවාගෙන සිටින මේ සංඛාර යන්න අபிසංකාර වෙන තැනක හා
කෙලසුන් තොර සංඛාර ගැන පහදා දෙන්න. හොඳ දෙයක්. මම මේක මෙවන්නට ධර්ම දේශනා ගණනාවක කරලා තියෙන දෙයක්. ඔබතුමාන්ලට අහන්න බැරි වෙන්නේ නැති සමහර විට. ඒ තර්කයත් හරියටම හරියි. නමුත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වදාළේ විසංකාරගතං චිත්තං තණ්හානං කයමත්. සිත සංඛාරගත වීමෙන් මිදුනේ අවුරුදු 35 දී. ඒකවල උන්වහන්සේ 35 සිට 80 දක්වා කාය වචී මනෝ සංකාර පාවිච්චි කළා. ඒව සංසිඳිලා නැහැනේ. එහෙනම් කාය වචී මනෝ සංකාර නෙමෙයි සබ්බේ සංකාරා නැත්නම් අනිත්‍යවත සංකාර වලට පාවිච්චි කරන්න තියෙන්නේ. අන්න එතන තියෙනවා බුදුන් වහන්සේ පරිවිමර්ශන සූත්‍රයේ පෙන්වලා තියෙනවා, සරියුත් මහ රහතන් වහන්සේ සංකෘත සූත්‍රයේ පෙන්වලා තිබෙනවා සත්‍යය සසරය විදින්නේ කාය වචී මනෝ සංකාර වලින් නෙමෙයි. අපුඤ්ඤාභි සංකාරේවත් පාපයෙන්, පුඤ්ඤාභි සංකාරේවත් පිනෙන්, ආනිජ්ජාභි සංකාරේවත් ධානයෙන්. ඒ තුන් පැත්තට යන ඒ අபிසංඛාර නිරෝධ කරන්න කියලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ අபிසංඛාර නිරෝධයෙන් තමයි අපාගමන, ගාමසුගතිය ගමන, නැත්තම් දෙවියන් අතර ගමනට භව නිරෝධ ගාමිත්වය හම්බ වෙන්නේ. පැහැදිලි උත්තරේ හම්බ වුණා මම හිතන්නේ. මම මේක කීප වතාවක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා බාහිර වස්තුන්ට සංකාර කියන එකේ තේරුමක් හරි කාය වචී මනෝ සංකාර හරි නෙමෙයි සබ්බේ සංඛාරා කියලා කියන්නේ මේ අபிසංකාර කියන එකෙන් අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ හදන්න හේතු ඉතුරු කිරීම ඒකයි නිරෝධ කරන්න කියලා තියෙන්නේ. පద్මා පතේරණ මහත්මිය මෙහෙම අහනවා. උපාදානය කරගත් කර්මයේ අවසන නැවත උත්පත්තිය සිදුවීමේදී කර්මයේ බලපාන්නේ කෙසේද? පින් උපාදානය කර දෙව්ලොව උපදින අයහට ඊළඟ භවයට බලවත් වන කර්මයේ උදාහරණයක් ලෙස පහදා දෙන්න. කර්මයේ විපාක දෙන කාලයේ අභිධර්මයේ සඳහන් ආකාරයටද? අභිධර්ම වචනයකුත් තරම් තියෙනවා මෙතන. මෙහෙමයි. පාප කර්මයක් කර්මයේ, පුණ්‍ය කර්මයක් කර්මයේ, ධාන කර්මයක් කර්මයේ. නමුත් අවිසංකාර කියන්නේ උපාදාන. මේ උපාදාන කියන එකේ වචනේ තේරුම තමයි අපි කතා කරන අනුසය කියලා. අනුසය හේතුවක් ඉතුරු වෙනවා කියන එකේ තේරුම ගොයන් ගහ මරුණාම වී කරලක ඇටයක් ඉතුරුනවා කියන ද්‍රව්‍ය නෝනට. අනුසයෙන් ආපහු හට ගන්න එක තමයි පරිඋත් ทาน කියන්නේ. පරිඋත් ทาน යට ගන්නවා. අන්න ඒකයි විපාක. මේ මරණයෙන් පස්සේ මේ අනුසයක් නිසා පරිඋත් ทาน වෙන එක නෙවෙයි වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන. නැවත උත්පත්ති ලැබනවා කියන එකේ තේරුම මෙහෙන් එහාට යනවා නෙමෙයි කර්ම බීජය විසින් ඵලයක් ලබා දෙනවා. ඒක පාප බීජයේ පරිඋත් ทาน අපාගත වීමට, පුණ්‍ය බීජයේ පරිඋත් ทาน කාමසුගතියට, ධාන බීජයේ මඟලවට පරිඋත් ทาน සිදු වෙනවා. ඒකයි ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ. ඒක අවිද්‍යාවක් තුළ සිදු වෙන කරුණක්. කර්ම බීජ කියන වචනේ පාවිච්චි කරන්නේ බීජ වලින් පැලෙනවා කියන අර්ථය පෙන්වන්න. එහෙම දුරව්‍යයක් ඒක නැති වුණාට නමුත් ඒක තමයි බලපාන්නේ අදාළ ආකාරයේ ඊළඟ හට ගැනීමට. ඊළඟට මෙතන මේ දෙවියන් සම්බන්ධයෙන් නම් දෙවියෝ උපදින්නේ පුණ්‍ය කර්මයෙන්. පුණ්‍ය කර්මයේ විපාක ෂය වුණාම ඊට පස්සේ එතනින් එහාට ඊළඟට අර පුණ්‍ය කර්මයෙන් දිව්‍ය ලෝකයන් ඉස්සෙල්ලා එකතු කරගත්ත කර්ම අනිත්වත් නැතු නැත්තේ නෑ. තියෙනවා. ඊළඟට එන්නේ මොකද්ද කියන්නේ අපි ගන්න නැහැ. අපුණ්‍යාවි කර්ම සංකාරයක් ආවොත් දෙවියෝ අපාය යන්න පුළුවනි. එහෙම නැත්නම් මිනිසුන් අතර එන්න පුළුවනි. දෙවියෝ ධානය ලැබලා උපදින්නේ නැහැ කියලා නම් මම දන්නවා එතනින්. හරි. මොකද ධානය මෙහෙන් හදාන බඹලෝ ගියා කියන්න විතර වෙන්නේ. එහෙනම් ආපහු මිනිසත් බවට එන්නත් පුළුවනි. සුගතිගාමී වෙන්නත් පුළුවනි. ඒක අපට තීරණය කරන්න බෑ. මේ මොහොතේ ඊළඟ උපදින්නා වූ අபிසංකාරයන් බව තේරුම් ගන්න ඕන. විපාක දෙන කාලය ඉතින් සංසාරේම කර්ම විපාකනේ. ඒක ditta ධම්ම වේදනී, උපජ්ජ වේදනී, අපරාපරි වේදනී වශයෙන් පාප පින් තුනටම පාප පුණ්‍ය දෙකටමත් ඕක හරි. කර්මය කියන්නේ පාප කර්මයක් කියන අර්ථයෙන් ගන්න එපා. කර්ම සංසාරේම කර්ම විපාක. එහෙනම් ඒක යම් යම් හේතු මත අභිධර්මයේ විග්‍රහ කරයි ditta ධම්ම වේදනී, උපජ්ජ වේදනී, අපරාපරි වේදනී කියලා. නමුත් කර්ම විපාක විඳින ආකාරය ඉගෙන ගන්න නෙමෙයි ඕන බුදුදහමේ කර්මයන්ගෙන් ගැලවෙන ආකාරය. නිසා කර්ම රැස් කරන කර්ම වලට වඩා බුදුසසුන සඳහන් වෙන්නේ කර්මක් ඡය කිරීමේ කර්මය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තාම ඒ තමයි කර්ම විපාකෙන් ගැලවෙන හැටි. අරවා පාඩම් කරගත්තට කෙනෙක් ගැලවෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕන. හොඳයි. ಶರಣ್ ආමුදුරනේ උපාදානය නොකර සිතුවිලි බැහැර කළ පසු මනෝද්වාරයට සිතුවිලි ඉතුරු වන්නේ නෑ නේද? ඉතින් බුදුන් වහන්සේට එනම් සිතුවිලි නැතුව ඉන්න ඕනනේ. බුදුන් වහන්සේ අවුරුදු 25 ඉඳලා සිතුවිලි නැතුව හිටියද? සිතුවිලි පහළ වීම වෙනත් කාරණයක්. සිතුවිලි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වශයෙන් ගැනීම තුළ ඊට එහා පැත්තට අවශේෂ කියන එක අවිද්‍යාවක්. ඒක මතකයේ ඉක්මවාගේ මුලාවක්.
ඒක තමයි සිතුවිලි නෙමෙයි සංයෝජනේ. උපාදානයේ සංයෝජනේ බවට පත් වෙන්නේ. ඒක සංයෝජනය කියන්නේ අර මමත්වෙන් ගැනීමෙන් අර අනුසේ හේතු ඉතුරු වීමට. එතකොට ඒක බුදුන් වහන්සේටත් තියෙන දෙයක්. ඒක ලෝක ජීවත් වෙන්න අවශ්‍ය දෙයක්. වරදවා ගැනීමෙන් සසරට බැඳීම තමයි සංයෝජනය කියලා කියන්නේ. දැන් බුදුන් වහන්සේට සංයෝජන දැන් නැහැ. ඒක සිතුවිලි පවතිනවා. අපටත් මේ தත්ත්වේ පාවිච්චි කරන්න පුළුවන් මේ සසරට බැඳෙන්නේ නැති ආකාරයෙන් සිතුවිලි උපේක්ෂා සහගතව පාවිච්චි කරන්න පුළුවන් උපාදානයන්ගෙන් මිදෙනකොට. ඒක මිනිසාට ඒ தත්ත්වයට හිත හදාගන්න පුළුවන් වෙන්න ඕන. එතන සිතුවිලි නැති ඉන්න තැනක් වෙන්නන්නේ නැහැ මේකේ මතක තියාගන්න. එදිනදා කාරණාවලට හැමෝටම අවශ්‍යයි. ගායන් මధుරංග මහතා බාහිර දෙයක් විඳිනවා වගේ අපි විඳින්නේ අරමුණක් ආවම අරමුණට ආපු ඒ හැඟීමද? හොඳ ප්‍රශ්නයක් මේක. අපිට බාහිරින් නම් තැඹිලි කුරුම්බා දූරියන් දේවල් රස විඳිනවා කියලා අපි කියන්නේ. හොඳයි මේවා විඳලා නිදා ගන්න. සිහිනෙන් තැඹිලි ගෙඩියක් බීවොත්, සිහිනෙන් දූරියන් කෑවොත්, සිහිනෙන් සර්පෙක් දෂ්ට කළොත්, සිහිනෙන් මඟුල් ගෙදරක් තිබුණොත් ඔය සුවේම නැද්ද? දැන් බාහිර ලෝකෙ දේවා තිබුණේ. තමන්ගේ සිතුවිලි වලනේ. නින්දෙත් තමන්ගේ සිතුවිලි වල බාහිර ලෝකෙත් බාහිරින් ආසෙන් තමන් හදාගත්ත සිතුවිලි වල තමයි මේක විඳින්නේ. ඔය මනෝකුබ්බංගමා ධර්ම අපි හිතන්නේ අපි බාහිර එක විඳිනවායි කියලා. බාහිර එකේ උදව්වෙන් අපි හදාගත්ත දේ තමයි විඳින්නේ. ඉතින් මේ වගේ ලෝකයක් තියෙන නිසා තමයි දෙවියන්ට දිව්‍ය ලෝකයක් තියෙන්නේ. හදාගත්ත ලෝකයක් තියෙනවා ගිහින් සතුටින් මනෝ ලෝකේ ඉන්න පුළුවන්. අපාගත ලෝකයක් තියෙනෙත් ඒකයි. පාපකාරී ලෝකයක් හදාගත්තාම සිතුවිලි වල ඒ දුක තියෙනවා. ධානා ලෝකෙකුත් තියෙනවා. ඒකේ හැබැයි සිතුවිලි විවිධ නැහැ. සංසම් සෝයක්. එදා හදාගත්ත අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ අපුණ්‍යාවි පුණ්‍යාවි අනිජ්ජාවි සංකාරික වල සතර හදාගෙන ඔය යන්නේ. බුදුහාමුදුරු දේශනා කළේ සතර හදාන මනුස්ස ලෝකෙන් යන්න එපා කියලානේ. මනුස්ස ලෝකෙන් සතර ගමන නිමා කරන පාර හොයාගන්නයි කියලා. යලිහට නොගන්න කෙලෙස් අරමුණක් අවසන් කරනවා කියන්නේ යලි එම අරමුණ ගැටුණ විට ඇලීමක් ගැටීමක් ඇති නොවන විදිහට අවසන් කිරීම නේද? ඔව් බොහොමට හරි. පෙර තරහකින් හිටියයි කියන්න ඇතුළත ඔබේ නැත්තම් ඊළඟ දැක්කම පුද්ගලයා හඳුනනවා. නමුත් ඇතුළතින් ඔබට වෛරයක් උපදින්නේ නැහැ. ඒක තමයි අර ඇතුළත කොටස අවසන් වුණාම අලුතෙන් පේනවා. එතකොට පේන්නේ දැන් ඉන්න පුද්ගලයා. නමුත් අපි හදාගත්තාම ආකල්පයක් දෘෂ්ටියක් මෙයා දකින්නකොට අපේ හිතේ තියෙන එක ඉස්සරහට එනවා. ඒකම තමයි සාමාන්‍යයෙන් අපි මම උදාහරණයකින් පෙන්නන්නේ 4 දිනක් ගමනක් යනවා කියලා හිතන්න ඉස්සරහින් එන්නේ එක්කෙනයි. ඔහු සම්බන්ධයෙන් මේ 4 දෙනාගේ අදහස මොකද්ද? එක්කෙනෙකුට මේ පුද්ගලයා සමීප ඥාති ජීවිතේ බේරගත්ත. තව එක්කෙනෙකුට හතුරේ. තව එක්කෙනෙකුට මිතුරෙක්. තව එක්කෙනෙකුට සාමාන්‍ය මිනිස්සෙක්. එක්කෙනයි එන්නේ. නෑදෑයාට නෑදෑයා පේනවා. තමන් අමාරු පුද්ගලයාට හතුරා පේනවා. තමන්ගේ ජීවිතේ බේරගත්ත කෙනාට කල්යාණ මිත්‍රයා පේනවා. අනිත් කෙනාට කවුද මිනිස්සෙක් පේනවා. එක්කෙනා හතර ආකාරෝනේ තමන්ගේ හිතවිලි වල තියෙන ආව සංකල්ප යනවා නේද? ඒ නිසා තමයි මේ හදාගත්ත ලෝකෙක හිර වෙලා දුක් විඳිනවා කියලා බුදුන් වහන්සේ වෙන්නන්න හදන්නේ. ඒ දෘෂ්ටිය නැත්නම් අපට දැන් ඉන්න ස්වභාවය පේනවා. ඒකේ ලෝභයක්, ද්වේෂයක්, මොහයක් ගැටුමක් නැහැ. ලෝකේ හඳුනගන්න උදව් වෙනවා. ගැටීමක් නොවන විදිහට අර ගැටෙන හේතු අයින් කරපුවාම අතීතයෙන් නිදහස් වෙනවා කියන්නේ ඒකයි. තමන් හදාගත්ත කොටස අයින් කරන්න ඕන. ඒකට උපන්න කුසල් දුරු කිරීම කියලා. එතකොට ආපහු උපන්න කුසල් නොඉපදීම කියලාත් කියනවා. එතකොට එතනින් එහාට නූපන් කුසල් උපදිනවා, උපන් කුසල් වැඩි දියුණු වෙනවා කියන එක සෝවාන් වලින් එහාට තියෙන කරුණක්. නිසා අපිට තේරෙන්න ඕන අපි මේ විරුද්ධවාදීන් වැඩි කරගන්න තරමට ලෝකේ අපිට දුක් වැඩි වෙනවා. බාහිර සමාජයත් එක්කලා ගැටෙන තරමට අපිට දුක් වැඩි වෙනවා. මොකද අපේ මතනේ තේරෙනවද? හිරගෙදරක් හදා ගන්නවා එතකොට. ඒක තේරුම් ගත්තාම පහසුයි එහෙනම්. ඊළඟට එකට අපි යමු. උදාහරණ නිසල් මහත්මයා මෙහෙම අහනවා. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ සම්බෝධි වර්ගයේ මේගී සූත්‍රයේ සඳහන් වෙනවා රාගය ප්‍රහාණය පිණිස අසුභය වැඩි යුතුය. විතර්කෝප ඡේදය පිණිස ආනාපාන සති වැඩි යුතුය. මෙයින් කුමන අර්ථයක් දැන්වේද පහදා දෙන්න. මේ සූත්‍රයේ පමණක් නෙමෙයි තව සූත්‍ර ගණනාවක මේක පවතිනවා. රාග දේශ මොහ සඳහා ඔය දේශ සඳහා මෛත්‍රී, රාග සඳහා අසුභය,
මෝහ සඳහා පටිච්චසමුප්පාදය කියලා තියෙනවා. නමුත් මේ අපි කතා කරන අසුභය හෝ අපි සඳහා කරන මෛත්‍රිය නෙවෙයි. අන්න එතනයි වචනේ වැරද්ද තියෙන්නේ. දැන් රාග කියලා අරගන්නේ ඒක හොඳයි කියලා ගන්න නිසා අරමුණ. ඒකට තමයි සුභ කියන්නේ. එතකොට අර මේ ශරීරයේ මලාකාරයේ කොටස් තරම් පිළිකුලක් වඩන්න කියන එකට මේ අසුභය කියලා කියන්නේ. සුභකට ගන්න නොගැනීමම. මමත්වයෙන් නොගැනීමමයි අසුභ කියලා කියන්නේ. මෛත්‍රිය කියන්නේ 아무තේ මෛත්‍රී හිතවිල්ලක් වරණ එක නෙවෙයි වෛර නොකිරීමටමයි මෛත්‍රිය කියන්නේ. අවේරේනච සම්මන්ති. අක්ඛෝදේන ක්‍රෝධය ක්‍රෝධ නොකිරීම. ඒ නිසා එතනේ විතර්ක තුන සම්බන්ධයෙන් එහෙම පෙන්ලා තිබෙනවා. මෝහය කියන වචنين පෙන්වන තේරුම තමයි මව් කුසෙන් බිහි වුණ නිසා මැරෙන කල්ම ආත්මයක් මේකේ තියෙනවා කියන අදහස මෝහය. නමුත් පටිච්චසම්පාදයෙන් පෙන්වන්නේ ඇසෙන් කනට කනෙන් නාසයෙන් මොකවත් ඉතුරු වෙන්නේ නැහැ නැතෙනවා කියන එක. එහෙනම් මෝහය දුර වෙනවනේ ඒකේ. හරියට පටිච්චසම්පාදයේ දැක්කොත් ඒකේ අනුලෝමයේ තේරෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට පටිලෝමයේ බලන්න පුළුවන්. එතකොට පටිච්චසම්පාදයේ කෙලින්ම කැඩෙනවා ආත්ම දෘෂ්ටිය. එහෙම මොකුත් ඇවිදිනුත් නැහැ, මොකද යන්නෙත් නැහැ. අපි කරන වරදක් නිසා අවිද්‍යාව නිසා පැවැත්මක් සිද්ධ වෙනවා. වැරද්ද නැත්නම් පටිච්චසමුප්පාදේ නිරෝධය හම්බ වෙනවා. ඒකට ආත්ම දෘෂ්ටිය කැඩෙනවා. මහාකච්චායන මහරහතන් වහන්සේ එහෙම තමයි මේක පැහැදිලි කරලා තිබෙන්නේ. ඉතින් අපි මේ මං හිතන්නේ අපිට ලැබෙන දර හරි. වෙනස මේකද? මේන් කුමක් හරි විතර්කෝපචේදී පිණිස ආනාපාන සතිය වැඩි විදිහ. ආනාපාන සති කියන වචනෙන් අපි ඉගෙන ගත්තේ හුස්ම ඉහළ පහළ ගන්න කියන එකනේ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ආනාපාන සතිය සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් වෙනවායි කියලා. එහෙනම් කෙලෙස් නැතෙන්න එපායි. නිකම්ම හුස්ම දිහා බලන් හිටියොත් මොකද වෙන්නේ? හුස්ම ඇතුළ වෙනවා පිට වෙනවා පේනවා ඇරුණා අපේ සියලු කෙලෙස් එහෙමම ඉතුරු වෙනවා. ඒ නිසා ආනාපාන සති කියන එක ආන අපාන සති කියලා ඇතුළ පිටින් සිහියට කියලා හදාගත්ත තැන ඉඳලා අපට අපි හිතන්නේ ඒක කියලා. නමුත් ඒක ගැඹුරට හොයාන ගිය දවසට තේරෙවි මේ ස්කන්ධ පංචකයගේ ඉදීම මැරීමට තමයි මේ කියනවා ඇත්තේ කියලා. නැත්තම් පහන සංඥාවල ආනාපාන සති පෙන්වන්නේ කරුණු 12ක් ඔස්සේ. ඒ කරුණු 12 දී සමහර විට ඔය කියන සරාගම් විරාගම් විතරාගම් සදෝසං සමෝහං චිත්තං කියලා පෙන්වන පජානාති කියලා. පජානාති කියලා එකක් තියෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් අපි දැනගන්න එකට ජානාති කියලා කියන්නේ. ඒකෝර පජානාති ප්‍රඥාවෙන් දැනගන්න ඕන එකක්. මේ හුස්ම වහවර ඇතුල් වෙන එක බලන් ඉන්න එකට පජානාති වෙන්නේ කොහොමද? ඒක අපේ ඕන කෙනෙකුට පේනවානේ. ඒ නිසා මෙහි වැරද්ද ආනාපාන සති කියන වචනේ නෙවෙයි. ඒක සිංහල පරිවර්තනයෙන් සරල කරගත්ත එකේ වැරද්ද තියෙන්නේ. ඒකත් අපි එහාට හොයාගනිමු. එතකොට එහෙනම් මේකෙදි වෙන්න ඕන කාරණාව තමයි විතර්ක දුරු වීම සඳහා. විතර්ක කියන්නේ උපන් කාම ව්‍යාපාද විහිංසා විතර්කනේ. හොඳයි විතර්කයේ මමත්වයටපත් වෙලා තියෙන්නේ. විතර්කයේ තමයි මම වෙලා තිබෙන්නේ. හොඳයි අපි අල්ලගත්තේ නැත්නම් ඒක නැති වෙනව නේද මොහොතකින්. එසම අල්ලගත්තාම අරමුණක් ආවම අල්ලාගෙන නැතිවීම සහ අල්ලා නොගෙන නැතිවීම කියලා දෙකක් මේකේ තියෙනවා. මිනිසා පුරුදුනේ මේ අරමුණේ ඇලී නැසෙන්න අල්ලාගෙන නැසෙන්න. ඒක නම් සති නැතිකම. සතිය තියෙන්න ඕන අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න. එතකොට මම හිතන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී දක්වා ගෙනියන්න පුළුවන් වෙයි. අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්න ඕන අපිට මේ වදන් වල සරල අරුත්. මම පසුගිය අඟහරුවාදා කරපු දේශනෙත් මේක පැහැදිලි කරා හොඳටම. බුදුවරු අදාළදී බමුණන් අතර එනකොට වුන් අර්ථ ගන්නවා. ගෞතම බුදුන් වහන්සේ අදාළදී අවුරුදු 2600ක් වෙනකොට තම තමන්ට අදාළ අර්ථ ගන්නලා තිබෙනවා. නමුත් අපිට අර ධර්ම විනයට එහෙනම් ධර්මයට විනයට තත්ත්ව ශාසනයට ඒවත් චතුස්සත්‍යයට ගැලපෙන්න ඕන මේ කරුණු පැහැදිලි කිරීම තමන්ගේ රාග දේශ මොහ විනය වෙන්න ඕන මේ කියන ධර්මතා න්‍යායයෙන් මේ පටිච්චසම්පාදයට ගැලපෙන්න ඕන. එතකොට එහෙනම් ඒක බුදුන් අදාළ දෙයක්. ඔක තමයි මම සමාජයට කියන්නේ ඔය අටුවා ටීකා ටිප්පණි ගොඩක් හොයන්න යන්න එපා. රූප වේදනා සංඥා සංකාර නම් වූ පහක් ඔබේ ඇහි කනින් නාසයේ පහළ වෙනවා. ඒ තමයි අටුවාව. ඒ අටුවාව තුළ තමයි පව පින ධානයේ උපාදානයෙන් සතර හැදෙන්නේ. ඒ අටුවාව තුළ තමයි උපාදාන නොකර අවසන් කරගන්න ආකාරය තේරුණාම ඒක තමයි බුදුන් වහන්සේගේ අර්ථ කතාව. අර්ථ කතාව අපි ළඟ සිදුවෙන කාරණාව තේරුම් ගත්තා. එහෙනම් සිත උපාදානයෙන් ගෙම්මිදල කිව්වහම නැති දානි කුණබ්බව කියන්න පුළුවන් වෙනවා ඉන් එහාට. මේ මග විනාඩියකින් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අලුත්ම කෙනෙකුට.
අදාළ ධර්මයේ වචන තේරුම් ගනිමින් ධර්මදේශනා ශ්‍රවණය කරමින් වීරියෙන් යුක්තව මේ පැවැත්ම සහ නැවැත්ම කියන දෙක තේරුම් ගන්න. පැවැත්ම පවේ හෝ පිනේ හෝ උපාදානය තුල ධානය. නැවැත්ම පව අතහැරලත් පුළුවන්, පින් අතහැරලත් පුළුවන්, ධාන අතහැරලත් පුළුවන් උපාදානයෙන් මිදීම. යහපත් කටයුතු අතහැරීම නෙවෙයි. ඒ නිසා මම මේකට වචනයක් කියලා තිබුණා. අපි කතා කරන්නේ සතුන් මැරීමට පාපය, බුදුන් වහන්සේගේ ධම්ම පරයය උපාදානයේ පාපයයි, උපාදානයෙන් මිදීම කුසලයයි. ඉතින් ඔබ උපාදානය කරගෙන පවුද? ඒ උපාදානයෙන් මිදෙන්න. ඔබ උපාදානයෙන් පින්ද? උපාදානයෙන් මිදෙන්න පින් නවත්තන්න එපා. ඔබ උපාදානයේ ධානද? ධාන උපාදානයෙන් මිදෙන්න. එහෙමයි මේක මේ තුන්ගොල්ලටම වළංගු වෙන්නේ. ඒ සඳහා උන්වහන්සේ ඒ උපාදානයෙන් මිදීම සඳහා ත්‍රිලක්ෂණය පාවිච්චි කරන්න කිව්වා. පටිච්චසමුප්පාද නිරෝධ දෙකෙන් පාවිච්චි කරන්න කිව්වා. කර්මාක්ෂය කිරීමේ කර්මය පාවිච්චි කරන්න කිව්වා. සතිපට්ඨානය පාවිච්චි කරන්න කිව්වා. මරණ සතිය වඩන්න කිව්වා. තව තියෙන්න පුළුවන් වචන. ඔය ඕන එකකින් වෙන්නේ උපාදානයෙන් මිදීම. එහෙනම් ඉතින් අපිට ලැබී තිබෙනා වූ කාලය අවසන් වෙගෙන යනවා. ඔබ මෙවදු දේවල් ඉදිරිපත් කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද මේ සමාජයේ කවුරු මේවා ඉදිරිපත් කරුවා අපි දන්න කරුණු කියනවා. බොහෝ දෙනෙක් නරඹීම තුළින් ඊට පස්සේ උන්ගේ දැක්ම බවට පත්වීම තුළ මොකද්ද වෙන්න ඕන කාරණාව? තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගේ ධර්මයේ තේරුම්ගත ශ්‍රාවකයෙකු ආශ්‍රයෙන් සවන් දුන්නාම පළමුව ඇති වෙනවා කියනවා සුතමේ ප්‍රඥාව. ඒක සවන් දීම කරන්න ඕන දෙයක් නැත්නම් අදාළ නිර්වෘල් පොතපත කීම තුළ වෙන්න ඕන දෙයක්. දැන් අන්තරව චින්තනයේට වැටෙනවා. එතකොට චින්තාමය ප්‍රඥාව. මේ දෙකේ ප්‍රතිඵලයක් වශයෙන් අර කෙලෙස් නැතන මගට වැටෙනවා. එතකොට භාවනාමය ප්‍රඥාව. මේ තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ අපට පෙන්වලා තිබෙනා වූ පාර. එහෙනම් අපි තවත් දවසක මුණ ගැහෙමු. ප්‍රශ්න ඉදිරිපත් කළ ඔබ හැම දිනාට මම හිතනවා ප්‍රමාණවත් පිළිතුරු කාලය පමණ ලැබුණයි කියලා. උත්සාහයෙන් කරුණු තේරුම් ගනිමින් ඉදිරියට එන්න උත්සාහ කරන්න. අපි ගෞතම බුදුන් වහන්සේට ගෞරව කරමු. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන නිවෙන සැනසෙන ජීවිතයකටපත් වීම. සැමට ධර්මයේ වටහාගෙන තෙරුවන් සරණ ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනාව.